දැනුලා පෙරවරු 8යි විනාඩි 3යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ දෙව්ලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්ව පුල්ගහවෙල පුවක්වත්ත වෙනුර නිවසේ පදිංචි සී රාජපක්ෂ ඇතුළු දූ දරු පිරිස, කුලියාපිටිය බෝගහ හන්දිය පදිංචි විනීතා සුබසිංහ සහ ගැමුණු සමරවික්‍රම ඇතුළු පවුලේ සිළු දෙනා, ගෝනවිල මාකඳුර කන්දෙටිය පාර පදිංචි WA මිල්ටාවතී ඇතුළු පවුලේ සිළු දෙනා, පානදුර ඩයස් පෙදෙස අංක 13 නිවසේ B බන්දුවතී ප්‍රනාන්දු ඇතුළෙම පවුලේ සිළු දෙනා, නුගේගොඩ ඇඹුල්දෙනිය අංක 373 31A හි පදිංචි ශමීරා හනරසිංහ ඇතුළු සිළු දෙනා, කුරුණෑගල උහුමීය ගලබඩගම පදිංචි AM ටිකිරි අම්මා ඇතුළු පවුලේ සිළු දෙනා, රඹුක්කන පත්තම්පිටිය උඩුගම පදිංචි KA පලිහවඩන සහ DM බිසෝමැණිකේ දෙපළ, හොරණ පර්ත් පැරඩයිස් හි පදිංචි අනුලා වෙත්තම් පෙරුමාරච්චි ඇතුළු එම පවුලේ සිළු දෙනා. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු.
समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो संघमुक्तं ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. ආරභත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ තුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණාබිලාෂීව සිටින අති ගෞරවනීය පින් ඇති ස්වාමින්ද්‍රයන් වහන්සේලාගෙන් අවසරයි ධර්ම ශ්‍රවණාබිලාෂී පින්වත් සිල් මාතාවුන් වහන්ස බෝසත් පින්වත්නි ආදරණීය දුවේ පුතේ ජීවිතයේ ජීවිත අවබෝධය පිණිසත් සංසාරේ ධර්ම අවබෝධය පිණිසත් ජාතික ගුවන් විදුලියෙන් අදත් උදෑසන ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නටයි පින්වත් ඔබ හැම දිනම මේ සූදානම් වෙන්නේ. පින්වන්ත පොසොන් මාසේ උදෑසනක තමයි ඔබ මේ ධර්ම දේශනාව ශ්‍රවණයට සූදානම් වෙන්නේ පින්වත්නි. අද දවසේ පින්වත් ඔබ හැම දිනාගෙම ධර්ම අවබෝධය පිණිස ඔබට ධර්ම දේශනා කරන්නට තෝරගත්තේ සංයුක්ත නිකායේ අරුණවතී සූත්‍රයේ සඳහන් එක්තරා සුවිශේෂී ගාථාවක්. මේ ගාථාව අපේ ස්වාමින් වහන්සේලාට නම් ඉතාම හුරුයි. අධ්‍යාපනය ලබන කාලේ ස්වාමින් වහන්සේලාගේ පිරිවෙන්වල පිරිවෙන ආරම්භ කරන්නෙම බොහෝ තැන්වල මේ ගාථාව කියලා. පුදුම තරම් අභිප්‍රේරණයක් ගෙන දෙන ගාථාවක්. අභිප්‍රේරණයක්. අපි කියනවා ඉංග්‍රීසියෙන් මොටිවේෂන් එකක් කියලා. මේ ධර්මයට නැඹුරු වෙන්න ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන්න අපිව අභිප්‍රේරණය කරන ගාථාවක්. ආරභත නිකමත යුඤ්ජත බුද්ධ ශාසනය ආරම්භ කරව් නික්මෙව් මේ සම්බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරව් යෙදෙව්. හරියට මොන වගේද? මහා ශක්තිමත් හස්තිරාදෙක් බටලී වලින් හදාපු පොඩි පැලක් කුඩු පට්ටම් කරලා දාන්නේ මොන වගේ ජවයකින්ද? අන්න ඒ වගේ ජවයක් අරගෙන මෙන්න මේ භවය සිඳලා බිඳලා දාන්න හිතට ගන්න
හයිය ගන්න මේ ගාථාවෙන් අපිව උනන්දු කරනවා. යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙසති. පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරස්සති. ධර්මයේ විනේ නියැලෙන කෙනා, ධර්මයට විනයට අවතීර්ණ වෙන කෙනා ඊතාය ඉක්මනින් මේ සංසාර දුකින් මිදෙනවා. මේ ගාථාව පුංචි කාලේ ඉඳලා අපිට ඇහුණා. අපි කිව්වා. පිරිවෙන් වල ඉගෙන ගන්න පුංචි හාමුදුරුවන් වහන්සේලා හැම දවසකම පිරිවෙන ආරම්භ කරද්දී ওই ගාථාව සජ්ජායනා කරනවා. පින්වත්නි, ඒ වගේ ලොකු වීරයකින් ධර්මයට නැඹුරු වෙන්න ඕනේ කාලෙක අපි මේ ඉන්නේ. ඒ නිසයි ඒ ගාථාව අද තෝරගත්තේ. එහෙම ලොකු ජවයක් ගන්න ඕන. ආවට ගියාට වෙලාවක් තිබ්බොත්, වෙන වැඩක් නැති වුණොත් ධර්මයට නැඹුරු වෙන කාලෙක නෙවෙයි මේ ඉන්නේ. අනිත් සියල්ල පස්සේ කළා. පුදුම ජවයකින් ධර්මයට නැඹුරු වෙන්න ඕනේ කාලෙක පින්වත්නි ඉන්නේ. මහා හස්ති රාජයෙක් බටදඬු වලින් හදපු පොඩි පැලක් කුඩු පට්ටම් කරනවා වගේ ඊ타ම ජවයකින් තමන්ගේ භවය නතර කරගන්න. සසර අපිව ඇද බැඳලා තියෙන මේ සංස්කාරයන් නසන්ඩ ජවයක් ඇතුව පෙරට එන්න බුදුහාමුදුරුවෝ අපිට අනුශාසනා කළා. පින්වත්නි, අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය, උන්වහන්සේ ලෝකෙට දායාද කරපු ධර්මය, උන්වහන්සේ වෙසක් පුර 15ක පෝ දවසක පරිනිර්වාණයට වැඩම කළාට පස්සේ තව දුරටත් ආරක්ෂා කිරීම පිණිස උන්වහන්සේගේ පරිනිර්වාණයෙන් 3 මාසයකට විතර පස්සේ සංගායනා කළා. පළවෙනි ධර්ම සංගායනාව කළා. බුදුරජාණන් වහන්සේ ධර්මානව නැති ලෝකෙක උන්වහන්සේ අපිට දායාද කරලා ගිය ඒ අප්‍රමාණ වටිනාකමක් ඇති මේ ලෝකේ වටිනාම වස්තු සම්භාරය වන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාව තවත් වසර ගානකට සංගායනා කරලා ආරක්ෂා කළා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 100ක් විතර යනකොට නැවතත් වතාවක් ධර්ම සංගායනාවක් සිද්ධ කළා. ඔබ ඒ ගැන අහලා ඇති. අද මේ ධර්ම දේශනාව අහගෙන ඉන්න අපේ බෝසත් දරුවොත් ඒ ගැන කියවලා ඉගෙනගෙනත් ඇති. දෙවනි ධර්ම සංගායනාවෙනුත් ධර්මයට ලොකු ආරක්ෂාවක්, පැවැත්මක් සකස් වුණා. කාලය ගෙවිලා ගියා. අපේ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 235ක් විතර ගෙවිලා ගියා. වසර 235ක්. ඒ කාලේ දඹදිව රජකම් කළේ ධර්මාශෝක අධිරාජයා, ධර්මාශෝක මහරජුරුවෝ. ඉන්දියාවේ රාජාවලිය කියවනකොට මුලටම මතක් වෙන්නේ ධර්මාශෝක මහරජුරුව අපිට. ධර්මාශෝක මහරජුරුව නෙමෙයි ඉන්දියාවේ පළවෙනි රජුරුව. අන්තිම රජුරුවොත් එයා නෙමෙයි. හැබැයි රජෙකුගේ පෞරුෂය කොතරම් මිනිස්සුන්ගේ හදවත් තුලට කිඳා බැස්සද කියනවා නම් ධර්මාශෝක මහරජුරුවන්ගේ නාමය තරම් ඒ රාජාවලිය අපිට වෙනත් දෙවන්ත දේශපාලන පෞරුෂයක් මතක නැහැ. ධර්මාශෝක මහරජුරුව තමයි ඔය සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 235ක් විතර ගිය තැන ඉන්දියාවේ රජකම් කරමින් සිටියේ. ඔබ දන්නවනේ බෝසත් පින්වත්නි,
ඔබ දන්නවනි දුවේ පුතේ ධර්මාශෝක මහරජුරෝ ඉස්සර හැඳින්නුවේ චණ්ඩාශෝක කියලා. නිකන් නෙමෙයි මිනිස්සු එහෙම කිව්වේ. හරි දරුණුයි. චණ්ඩයි. අශෝකනේ නම චණ්ඩියෙක්. දාමරිකයෙක් වගේ. මෙන්න මේ චණ්ඩිකන් හින්දා තමයි මිනිස්සු අශෝක රජුරුවන්ව චණ්ඩි අශෝක, චණ්ඩාශෝක කියලා හැඳින්වුවේ. හැබැයි ඉතින් ඔය අශෝක රජුරුවන්ගේ ජීවිතේ එක තැනක ලොකු හැරවුම් ලක්ෂයක් සලකුණු වුණා. ඔබ ඒ ගැනත් අහලා තියෙනවා. නීග්‍රෝධ පොඩි හාමුදුරුවෝ, නීග්‍රෝධ රහතන් වහන්සේ, අනේ ඒ නාමයත් සිහි කරලා උන්වහන්සේට වන්දනා කළ යුතුයි. අපි මේ අත්දකින ශ්‍රී සද්ධර්මය අප වෙත දායාද වීමේ හැරවුම් ලක්ෂය නීග්‍රෝධ හාමුදුරුවෝ. නීග්‍රෝධ හාමුදුරුවෝ තමයි අර දරුණු චණ්ඩාශෝක මහා පිනැති ධර්මාශෝක බවට පත්වෙන හැරවුම් ලක්ෂය. මේ ධර්ම දේශනාව පුංචි හාමුදුරුවෝ අහනවා. අපි ධර්ම දේශනා සඳහා මේ රටේ විවිධ වෙහෙර විහාරවලට ගම්බිම්වලට වඩිනකොට අපිට හමු වෙනවා ජාතික ගුවන්විදුලියෙන් බණ අහන පුංචි හාමුදුරුවෝ. අපේ පින් ඇති සමහර උත්තම නායක ස්වාමින් වහන්සේලා අපි එක කියනවා, ධම්මදීප හාමුදුරුවනේ මම මගේ පොඩි හාමුදුරුවන්ට කියලා තියෙන්නේ හැමදාම උදේ 8ට රෑ 8ට ජාතික ගුවන්විදුලියේ බණ ටික අහන්න කියලා. වෙන මොකුත් ඕනේ නැහැ පොඩි හාමුදුරුවන්ට ධර්ම ඉගෙන ගන්න. ඊටාම වටිනවා කියලා නායක හාමුදුරුවෝ අපිත් එක්කලා ප්‍රකාශ කරලා තියෙනවා. ඒ නිසා සාක්ෂි සහිතව මම දන්නවා මේ ධර්මදේශනාව මේ සිරිලක අනාගත සසුනේ උරුමක්කාර පුංචි හාමුදුරුවෝ අහනවා, පොඩි හාමුදුරුවනේ හිතට ගන්න. ඒ මහා වෙනස කළේ පොඩි හාමුදුරු කෙනෙක්. ලෝකයක් ධර්මයෙන් සනහා නිවාලන තැනට චණ්ඩාශෝකව ධර්මාශෝක කෙනෙක් බවට පත් කළේ පොඩි හාමුදුරු කෙනෙක්. පුංචි හාමුදුරු කෙනෙකුගේ ආයත සංවරය, පුංචි හාමුදුරු කෙනෙකුගේ කරුණාවන්තකම, පුංචි හාමුදුරු කෙනෙකුගේ උනත් අප්‍රමාණ අභිමානය, පුංචි හාමුදුරු කෙනෙකුගේ ධර්ම අවබෝධය මේ ලෝකෙ කොච්චර ලොකු වෙනසක් කරලා තියෙනවද? ධර්මාශෝක රජුරෝ වෙනස් වුණේ නීග්‍රෝධ හාමුදුරුවෝ හින්දා. ඒ නිසා සදාතනිකව උන්වහන්සේ ගෞරවාදරයට පාත්‍ර විය යුතුයි. නීග්‍රෝධ හාමුදුරුවෝ හින්දා වෙනස් වෙච්ච අශෝක රජුරෝ පින්වන්ත රජෙක් වුණා. ඔහු ශාසනයට බොහොම ලැබිව කටයුතු කරන ශාසනයේ සමීප දායකයෙක් වුණා. ඔබ අහලා තියෙනවා පන්සල් විහෙර විහාර 84000ක් හැදුවයි කියලා. ඒ කාලේ ධර්මාශෝක රජුරෝ නිතරම ඇසුරු කළේ ගුරු තනතුරේ තියාගත්තේ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ. අපේ මේ මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ අනුශාසනා ඇතිව තමයි ධර්මාශෝක රජුරෝ මේ සියලු පින්කම් කළේ. පන්සල් විහෙර විහාර හැදුවේ, ස්වාමින් වහන්සේලාට පහසුකම් සැපයුවේ. පින්වත්නි, දුවේ පුතේ, මේ විදිහට ධර්මාශෝක රජුරෝ ශාසනයට බොහෝම හොඳින් සලකද්දී, අනුග්‍රහය දක්වද්දී, ස්වාමින් වහන්සේලාට පහසුකම් සපයද්දී කපටි තීර්ථකයෝ ඒ දිහා බලාගෙන හිතුවා අපිත් මහාන වුණා නම් ධර්මාශෝක රජුරුවන්ගේ සැලකිලි ගන්න පුළුවන් කියලා. මේකත් ඊටාම වැදගත් පාඩමක් අපිට.
මේ දේශනාව අපේ රටෙත් රජවරු අහනවා ඇති. එතුමන්ලා වෙනුවෙන් හරි කවුරු හරි අහනවා ඇති. එනිසා මේ කතාව වැදගත්. ශාසනයට එහෙම සලකනකොට ශාසනයට ගරු කරනකොට එයින් අනිතු ප්‍රතිඵල ගන්න තීර්ථකයෝ ඒ කාලේ සැලසුම් කළා. ඔවුන් හිතුවා අපිත් සිවුරු දාගෙන මේ පැවිදි සමාජය අතරට යම්. එතකොට අපිටත් ධර්මාශෝක රජුරුවන්ගේ සැලකිලි ගන්න පුළුවන්. තීර්ථකයෝ විශාල පිරිසක් හොරට මහාන වුණා. ශාසනයේ තියෙනවා චීවර પરම්පරාවක්. සැරියුත් මුගලන් දෙනම වහන්සේගෙන් පැවතෙන චීවර પરම්පරාවක්. අන්නේ චීවර પરම්පරාවට හොරෙන් චීවන પરම්පරාවට පිටින් හොර මහණුන් බිහි වෙන්න පටන් ගත්තා. ඒ අය ශාසනයේ ලාභ සත්කාර බලාගෙන මහාන වෙලා ඒ ලාභ සත්කාර සැප සම්පත් ගෞරව බහුමාන විඳිමින් ඊටාම අශෝභන ලෙස ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මේ කවුද? ඇත්තම චීවර પરම්පරාවෙන් පැවතෙන බුද්ධ පුත්‍රයින් වහන්සේලා නෙමෙයි. මේ හොරු. එහෙම අය හඳුන්වන්නේ මොන නමින්ද? චීවරධාරීන් කියලාද? එහෙමයි දැන් නැද්ද? ඉන්න පුළුවන්. ලාභ සත්කාර පිණිස ප්‍රසිද්ධිය පිණිස මිල මුදල් ඉපීම පිණිස තමන්ගේ වෙනත් පටු අරමුණු සඵල කර ගැනීම පිණිස සිවුරට මුවා වෙච්ච අය ඉන්න පුළුවන්. වරින් වර එහෙම අය එලිදරව් වෙනවා. මාධ්‍ය වලිනුත් කියවෙනවා. අන්න එහෙම මාධ්‍යවල කියනකොට පත්තරවල ලියනකොට කියන ලියන මාධ්‍යවේදීන් අතිනුත් කියවෙන්නේ සහ ලියවෙන්නේ චීවරධාරියෙකු වැරදීනේ. දැන් උපාධිධාරීන් කියන්නේ කවුද? උපාධිධාරීන් කියන්නේ හොරට උපාධි ගත්ත අයද? නැහැ. උපාධි තියන අයනේ. ඇත්තටම ශබ්දාර්ථයෙන් ගත්තත් වචනාර්ථයෙන් ගත්තත් චීවරධාරීන් කියලා කියන්නේ චීවර දරාගෙන ඉන්න අය. ඉතින් ශ්‍රීමත් මහානායක ස්වාමින් වහන්සේගේ සිට සිවුරුණන් දරාගෙන ඉන්නේ හරිනේ එතකොට. එතකොට මේ සිවුරට මුවා වෙලා අපරාධ කරන සිවුරට මුවා වෙලා ලාභ සත්කාර ලබා ගන්න. සිවුරට මුවා වෙලා තමන්ගේ පටු අරමුණු සඵල කරගන්නට මෙතෙන්ට ආපු අර වගේ තීර්ථකයින්ට මොකද්ද කියන්න ඕනේ? නම චීවරධාරීන් කියන්න එපා. ඒක හොඳ වැඩි. මොකද්ද කියන්නේ? ශ්‍රමණ වේශධාරීන්. ඔන්න මතක තියාගන්න. මේක මේ රටේ සියලු දෙනා මතක තියාගන්න. ඒ අයට කියන්නේ ශ්‍රමණ වේශධාරීන්. ශ්‍රමණ වේශධාරීන් බහුලව සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් වසර 235ක් විතර ගිය කාලේ බිහි වෙන්න පටන් ගත්තා. මොග්ගලී පුස්ත මහරහතන් වහන්සේ මේ බව මහරජතුමාට දැන්නුවා. ඒක හරියන්නේ නැහැ. ශාසන ශුද්ධියක් කරන්න ඕන. මේ ශාසනය පිරිසිදු කරන්න ඕනේ. ඔන්න තුන්වෙනි ධර්ම සංගායනාවකටත් හේතු සකස් වුණා. මොග්ගලී පුත්ත මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් තුන්වෙනි ධර්ම සංගායනාවත් සිද්ධ වුණා. ඒක ඉතා විශේෂ සංගායනාවක්. ධර්මාශෝක මහරජුරුවනේ අනුග්‍රහය දක්වන්නේ. ඉතින් පින්වත්නි, දුවේ පුතේ, ධර්ම සංගායනාවෙන් පස්සෙත් තවත් බොහෝ ශාසනයට හිතකර තීරණ ගත්තා. ඒ තමයි මේ සංගායනා කරලා පිරිසිදු කරගත්ත ධර්මයේ සහ අර හොර මහණුන් ශ්‍රමණ වේශධාරීන් ලාභ සත්කාර පිණිස මහාන වෙච්ච හොර තීර්ථක ශ්‍රමණ වේශධාරීන් 60000ක් විතර ශාසනයෙන් නිරපුවා. 60000ක් විතර. පොඩ්ඩක් නෙමෙයි පින්වත්නි. ඊටාම අවශ්‍ය දෙයක් ඒක. ඊට පස්සේ පිරිසිදු කරගත්ත ශාසනේ ඊට පස්සේ සංගායනා කරගත්ත ධර්මය ලෝකේ පුරා බෙදලා දෙන්න තීරණය වුණා. ධර්මාශෝක මහරජුරෝ ඒ සඳහාත් රාජ්‍ය තාන්ත්‍රික අනුග්‍රහය ලැබලා දුන්නා. අපේ බුදුරජාණන් වහන්සේ
ධර්මාන කාලේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ඔය මහා ඉන්දියාවට පහළින් තියෙන පුංචි දිවයින ශ්‍රී ලංකාව හෙළදීපය ඒ දිවයිනට සුවිශේෂී සැලකිල්ලක් දැක්වුවා. උන්වහන්සේ නිතර වැඩම කළා. බුදුරජාණන් වහන්සේ මහා දැවැන්ත තවත් රාජ්‍යයන් තිබියදී ඒවාට වඩින්නේ නැතුව 3 පාරක් මේ දිවයිනට වැඩම කළේ අනාගතය පිළිබඳ උන්වහන්සේ දැක්ක නිසා විය හැකියි. උන්වහන්සේ පරිනිර්වාණ මංචකයේදී පවා ශ්‍රී ලංකා ද්වීපය පිළිබඳ බලාපොරොත්තු තබා ශ්‍රී ලංකා ද්වීපය ආරක්ෂා කරන්නේයි අනුශාසනා කිරීමම මේ දිවයිනට මේ දිවයිනේ ඔබට මට බුදුරජාණන් වහන්සේ කොතරම් සුවිශේෂී බවක් දැක්වුවද කියන එක අපව උන්වහන්සේ කොතරම් විශ්වාස කළාද කියන එක තහවුරු කරගන්න සාක්ෂි ධර්මාශෝක රජුරෝ ඒ කාරණාවත් සැලකිල්ලට ගන්නට ඇති. මේ පුංචි දිවයිනට ධර්මය දායාද කරන්න ධර්මාශෝක රජුරෝ බාර කළේ දික්විජය කරමින් ගොඩනැගූ මහා මෞර්ය අධිරාජ්‍ය ඔටුන්න හිමි කුමාරයා වෙච්ච මිහිඳු කුමාරයාට. මහා මහින්ද කුමාරයාට. මහින්ද කුමාරයා මිහිඳු හාමුදුරුවෝ විදිහට පැවිදි වෙලා එදිනම උපසම්පදා වෙනකොට උන්වහන්සේ එදිනම අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. මේ සංසාරේ මේ ශාසනයේ මහා පිං ඇති උත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක්. ලෞකික සැප සම්පත් කාම සම්පත් සියල්ල උදෑසන හෙළූ කෙළපිඩක් වගේ අපේ සිද්ධාර්ථ බෝධිසත්වයින් වහන්සේ අත්හැරියාසේ අත්හැරලා දාලා උතුම් පැවිද්දට උතුම් උපසම්පදාවට පත් වෙනකොට උන්වහන්සේ අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ පොහොය සීමාවෙම. උන්වහන්සේ තමයි මේ දීපයට ධර්මය අරගෙන එන්න බාරගත්තේ. පින්වත්නි, හරි ලස්සන පාඩමක් තියෙනවා තව. හිතන්න මිහිඳු මහරහතන් වහන්සේ දැන් රහත් වෙලානේ. ඒකනේ රහතන් වහන්සේ කියලා කියන්නේ. ලොකුවට ධර්මයේ ඉගෙනගෙන කටපාඩම් කරලා පුංචි කාලේ ඉඳලා ධර්මානුකූල උපාධි හැම නැහැ උන්වහන්සේට. රජකුමාරයෙක්නේ. රාජ්‍ය පාලනයේට අදාළ දේවල් තමයි ඉගෙනගෙන තියෙන්නේ. සාමාන්‍ය රජෙකුට අවශ්‍ය ප්‍රමාණයට ධර්මය ඉගෙන ගන්න ඇති. නමුත් උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක්. එතනින් එහාට දහම් දැනුම ලබා ගන්නට උන්වහන්සේට අවශ්‍යත් නැහැ. දැන් උන්වහන්සේ නිර්වාණය සාක්ෂාත් කරලා අවසන්. හැබැයි උන්වහන්සේ තව දුරටත් ධර්මය අධ්‍යයනය කරනවා. විශාල කාලයක් උන්වහන්සේ ත්‍රිපිටක ධර්මය, සූත්‍රගත ධර්මය අධ්‍යයනය කරමින් කටපාඩම් කරනවා. මොන තරම් කැපකිරීමක්ද? බලන්න රහතන් වහන්සේ නමකගේ වගකීම. ඕන තරම් වනාන්තරවල රහතන් වහන්සේලා ඇති. උන්වහන්සේලා එළියට එන්නේ නැහැ. ඒ උන්වහන්සේලාගේ හැටි කියලා මිනිස්සු කියනවා. මහා රහතන් වහන්සේලා එහෙම නැහැ පින්වත්නි. උන්වහන්සේලාගේ කොටස කරගෙන උන්වහන්සේලා පැත්තකට වෙන්නේ නැහැ. එහෙමනම් මිහිඳු මහරහතන් වහන්සේට අගේට පැත්තකට වෙන්න තිබ්බා. උන්වහන්සේ සියලු කෙලෙසුන් නැසලා උතුම් අරිහත්ත්වයට මහා අභිඥාලාභී මහරහතන් වහන්සේ නමක බවට පත් වුණාට පස්සෙත් උන්වහන්සේ මේ ශාසනය පිළිබඳ වගකීම දරුවා. උන්වහන්සේ මිනිස්සු පිළිබඳ කරුණාවෙන් හිතුවා. ඒ කරුණාවට ලක්ුණේ අපි ලංකාවේ මිනිස්සු. ඒ ගැන සතුටු වෙන්න ආඩම්බර වෙන්න ඕනේ අපි. උන්වහන්සේ ධර්මය අධ්‍යයනය කළා. පාටලීපුත්‍රයේ වේදිසා පුරවරයට ගිහිල්ලා. වේදිසා කියන්නේ උන්වහන්සේගේ මෑණියන් වහන්සේගේ ගමනේ. වේදිසාව කාලයක් එහෙ වැඩ හිටමින් ධර්මයත් අධ්‍යයනය කරමින් ඒ ඥාති පිරිසට ධර්ම දේශනා කරමින් උන්වහන්සේ කාලය ගත කළා. ඒකට හේතුව ඔය කියන කාලේ ලංකාවේ රජුරුව මුටසීව රජුරුව බොහොම වයසයි. මගේ දුවල පුතාලා දන්නවා, වැඩිහිටි අම්මලා තාත්තලා දන්නවා වේලිච්ච ඉරටු නමන්න බෑ. වේලිච්ච ඉරටු නමනකොට කැඩෙනවා. ඉතින් මුටසීව කියලා කියන්නේ මහලු රජෙක්.
යම්කිසි පිළිගැනීමක යම්කිසි මතයක දීර්ඝ කාලයක් හිටපු නිසා සමහර විට ඔහුගේ මතය ඔහුගේ පිළිගැනීම වෙනස් කරන්න බැරි වෙයි. ඒ නිසා මේ ධර්මය තේරුම් ගන්න පුළුවන් තරුණ හිතක් රජ වෙනකන් මිහිඳු මහරහතන් වහන්සේ යම් කාලයක් ගත කළා. දෙවන පෑතිස් රජුරෝ රජ වෙන්නේ ඔය අවදීදී තමයි. ඉතින් පින්වත්නි, ඒ කාරණාව පිළිබඳ පහුගිය දිනවල පොසොන් පෝයේ වැදගත්කම කතා කරනකොට ඔබ හොඳට අහන්න ඇති. අපි ඒ ගැන කියන්න කාලය වැඩිය නොගෙන ඉමු. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපිට මේ ධර්මයේ දායාද කළා. පොසොන් පෝය දවසක. තාමත් අහසේ පොසොන් සඳ මැකිලා නැහැ. දැන් අවුරුදු 2328ක් විතර ගෙවිලා ගිහිල්ලා උන්වහන්සේ දායාද කරපු මේ ධර්මය මේ දිවයින පුරා මුල් ඇදගත්තා. සියලු බුදුවරු සම්බුද්ධත්වයට පත්වෙන මහා භාරතයවත් කිසි දිනක මුළු භාරත දේශයේම සම්බුදු දහම වැළඳගල නැහැ. නමුත් මේ පුංචි දිවයින මිහිඳු මහරහතන් වහන්සේ දායාද කරපු තථාගත බුදුරජාණන් වහන්සේගේ පාදර්ශ පරශයෙන් පූජනීය වෙච්ච මේ දිවයිනේ මිනිස්සු ඒ ධර්මය වැළඳගත්තා. රාජ්‍ය දර්ශනයේ බවට, රජුගේ දහම බවට, රාජ්‍යත්වයේ සංකේතයේ බවට මේ බුදු දහම පත් වුණා. පින්වත්නි, කාලය ගෙවිලා ගියා බොහොම. ඒක හරි වාසනාවන්ත, ඒක හරි පින්වන්ත දෙයක්. ඒ උරුමය අපිට තියෙන්නේ. හැබැයි දැන් වසර 2328ක් විතර ගෙවිලා. දැන් අර තුන්වෙනි ධර්ම සංගායනාවට පෙර තිබිච්ච තත්වයේ යම් යම් ලක්ෂණ මේ දිවයිනේ පහළ වෙලා නැද්ද? එදා ධර්මාශෝක මහරජුගේ අවධානයට ලක් වූ කරුණු දැන් මේ දිවයින පාලනය කරන පාලකයන්ගේ අවධානයට ලක්විය යුතුයි. තුන්වෙනි ධර්ම සංගායනාවකට හේතු කරුණු. එහෙමම නැතත් එවැනි ලක්ෂණ දැන් මේ උත්තම පින්බිමෙන් මතු වෙනවා තනින් තන. ධර්මයෙන් විනයෙන් බොහෝම ඈතට ගිහිල්ලා පටු අරමුණු උදෙසා සම්බුදු දහම, මේ අරිහත් ධජය, මේ බුද්ධ චීවරය පාවිච්චි වෙන අවස්ථා තිබෙනවා. මේ රටේ අදටත් ස්වාමින් වහන්සේලාට බුද්ධ චීවරයට හිස මුදුනින් ගරු කරන මිනිස්සු ඉන්නේ. තරුණ ස්වාමින් වහන්සේලා ලෙස අපිට මතකයි, අපි විශ්වවිද්‍යාලේ යනකොට බස් එකට නගිනකොට අනේ ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නේ වයසක අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. දැක්ක තැන නැගිටලා සීට් එක දුන්නා. කොන්දස්සර මහත්තුරු, ඩ්‍රයිවර් මහත්තුරු තමයි හාමුදුරුවෝ දාලා යන්නේ. බස් එකේ වාඩි වෙලා ඉන්න මිනිස්සු අකමැති නෑ සීට් එක දෙන්න. කොහොම හරි බස් එකකට ගොඩ වුණොත් ඉස්සරහා සීට් එකේ වාඩි වෙලා ඉන්නේ ගැබිනි අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. වයෝවෘද්ධ අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන්. නැගිටලා සීට් එක දුන්නා. අපි තරුණයි, අපිට ශක්තිය තිබුණා, ඡවය තිබුණා, හිටගෙන යන්න පුළුවන්. ඒත් අපි දන්නවා මිනිස්සු ඒ සැලකුවේ මේ තරුණ හාමුදුරුවන්ගේ තරුණ ශක්තියට නෙමේ, ඒ දරාගෙන ඉන්න අරිහත් ධජයට. මිනිස්සු අදටත් ගරු කරනවා, මිනිස්සු අදටත් ඉවසනවා. පාරේ මාර්ග නීතියක් කඩ වුණත් ස්වාමින් වහන්සේ නමක් වඩින වාහනයක් අතින්, රියදුරෙක් අතින් පොලිසියේ රාලහාමි මහත්තුරු විශේෂයෙන් ඒ සිද්ධියේදී කාරුණිකව බලනවා. ඒ සලකන්නේ ඔය චීවරයෙන් ඔතාගෙන ඉන්න ඇඟට නෙමේ. තවමත් මිනිස්සු සලකන්නේ සම්බුදු දහමට, ඒ බුද්ධ චීවරයට. ආන්ගේ සැලකිල්ල, ඒ ගෞරවය රටේ ජනාධිපතිවරයා පවා නලල බිම තබා පසඟ පිහිටුවා වඳින්නේ ඒ සම්බුදු දහමට, ඒ චීවර පරම්පරාවට, ඒ උත්තම මහා සංඝරත්නයට. ඒ අවස්ථාව, ඒ ගෞරවය, ඒ සැලකිල්ල අවභාවිතා කරන එදා ධර්මාශෝක රජ දවස උන් තීර්ථකීන් වන් යම් යම් ශ්‍රමණ වේශධාරීන් තැන තැන බිහි වෙන යුගයක්. හද කම්පා කරවන ප්‍රවෘත්ති, හද කම්පා කරවන දර්ශන ඇහෙන
දකින යුගයක්. අඹුඩ ගහගෙන කුඹුරු කොට ආපු ගොයි මහත්තුරු වගේ මඩ ගාගෙන භික්ෂූන් කුඹුරුවල ට්‍රැක්ටර්වල නැගලා කුඹුරු හාන කුඹුරු කොටන දර්ශන අපි දකිනවා. පුරන් කුඹුරු පාළු වෙලා යන්න නොදී දායකයෝ උනන්දු කළාට කමක් නැහැ. හැබැයි ස්වාමින් වහන්සේලා කුඹුරට බැහැලා මඩ නාගෙන කුඹුරු කොටන එක මොන තරම් ගැළපෙනවද කියලා කල්පනා කරන්න ඕනේ. අපි දකිනවා සමාජ මාධ්‍යයේ තාම අසෝබන ලෙස භාවිතා කරන තරුණ හාමුදුරුවෝ ඉන්නවා. ගිහි ළමයි වගේ කිසිම මඟ පෙන්වීමක් නැහැ. ඒවා නිවැරදි වෙන්න ඕන. දකින්න කවුරු හරි ඒවා පුංචි හාමුදුරුවන්ට තේරුම් කරලා දෙන්න ඕන. හිතන විදිහට ධර්මයේ විකෘති කරමින් යම් අය මේ සිවුරට මුවා වෙලා තමන්ගේ මත කියන අවස්ථා තියෙනවා. මේ ධර්මය මේ ශාසන ඉතිහාසයේ අමුයේ මහා දරුණු විදිහට විකෘති කරන අවස්ථා අපි දකිනවා. ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන, ප්‍රසිද්ධියේ ලියන, ප්‍රසිද්ධියේ පළ කරන අවස්ථා අපි දකිනවා. ඒ නිසා මහා අඳුරු සෙවණැලි අපිට පේනවා. එදා ධර්මාශෝක මහරජුරවන්ට ඒ බව පහදා දීලා ධර්මාශෝක මහරජුරුවෝගේ අනුග්‍රහය ඇතුව මොග්ගලීපුත්ත රහතන් වහන්සේ 3 වෙනි ධර්ම සංගායනාවකට කටයුතු සංවිධානය කළා වගේ වත්මනේ බුදුදහමට ඊටාම අනුග්‍රහ ඇති පාලකයෝ සිටින යුගයක මේවා වගකිය යුතු ශාසන භාරධාරී නාහිමිවරුන්ගේ අවධානයට යොමු වෙත්වායි අපි ප්‍රාර්ථනා කරනවා. මේ ශාසනය තව අපි රැකගත යුතුයි. මම එහෙම කියන්නේ නිකන් නෙමෙයි. මේ අපිට ලැබිච්ච අන්තිම අවස්ථාව වෙන්න පුළුවන් පින්වත්නි. අන්න ඒකයි වැදගත්ම දේ. මේ අපිට ලැබිච්ච අන්තිම අවස්ථාව වෙන්න පුළුවන්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනය වසර 5000ක් කල් සම්බුද්ධ ආනුභාවයෙන් පවතීවි. කවුරු මොනවා කළත් නැතත් බුදු අනුහසින් මේ ශාසනයේ වසර 5000ක් කල් පවතීවි. නමුත් පින්වත්නි දැන් කාලය කොච්චර ගෙවිලාද? ඔය වසර 5000 වසර 1000 බැගින් කොටස් 5කට බෙදලා බුදුහාමුදුරුව අපිට පැහැදිලි කළා. පළවෙනි වසර 1000 ඇතුලේ මහරහතුන් බහුලව බිහි වෙන යුගයක්. දෙවනි වසර 1000 ඇතුලේ රහතන් වහන්සේලා බහුලව බිහි වෙන යුගයක්. තුන්වෙනි වසර 1000 ඇතුලේ අනාගාමී උතුමන් බහුලව බිහි වෙන යුගයක්. මේ ගෙවෙන්නේ තුන්වෙනි වසර 1000. දැන් වසර 2000ක් ඉක්මවලා ඒ 2000ත් 3000ත් අතර තියෙන වසර 1000 මේ ගෙවෙන්නේ. පින්වත්නි, දවසින් දවස අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා යන්නේ අපිට නිවන් දකින්න තියෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ නමක් පින්වත්නි 3 වතාවක් පිරිනිවන් පානවා කියලා ඔබ අහලා තියෙනවා. එක අවස්ථාවක ක්ලේශ පරිනිර්වාණය. ගෞතම නම් තථාගත අපේ බුදුරජාණන් වහන්සේ 35 වැනි වේදී සම්බුද්ධත්වයට පත් වෙනකොට සියලු කෙලෙසුන් නසා උන්වහන්සේ පළමු වර පිරිනිවන් පානවා. ඒකට කියන්නේ ක්ලේශ පරිනිර්වාණය. උන්වහන්සේගේ සම්බුදු දිවියේ අවසානයේ උන්වහන්සේගේ දිවියේ 80 වැනි වර්ෂයේදී උන්වහන්සේ ස්කන්ධ පරිනිර්වාණයට පත් වෙනවා. තව එක පරිනිර්වාණයක් ඉතිරිව තිබෙනවා. ඒ තමයි ධාතු පරිනිර්වාණය. තථාගත ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මෙදියතේ වැඩ ඉන්න තාක් බුදුහාමුදුරුවෝ ජීවමානයි කියලා හිතන්න කියලා උන්වහන්සේම අපිට අනුශාසනා කළා. බෝසත් පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ තවම ජීවමානව වැඩ ඉන්නවා. මේ ශාසනයේ පවතුනතුරු මේ වසර 5000ක් පවතිනතුරු බුදුරජාණන් වහන්සේගේ ආනුභාවයෙන් අදිෂ්ඨාන බලමහිමෙන්
ඒ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුදුහාමුදුරුවෝ ඉන්නවා කියලා හිතන්න. බුදුහාමුදුරුවෝ තවමත් මෙලෝ වැඩ ඉන්නවා කියලා හිතන්න. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තාක් බුද්ධ කියන නාමය ලෝකෙන් නැති වෙන්නේ නැහැ. එතෙක් ඔබට අවස්ථාව තියෙනවා. වීරය කරන්න පින්වත්නි. පළවෙනි වසර 10 ඇතුලේ මහරහතුන් බහුලෝ බිහිවෙන යුගයක්. දෙවෙනි වසර 10 ඇතුලේ රහතන් වහන්සේලා බහුලෝ බිහිවෙන යුගයක්. තුන්වෙනි වසර 10 ඇතුලේ අනාගාමී උතුමන් බහුලෝ බිහිවෙන යුගයක්. හතරවෙනි වසර 10 ඇතුලේ සකදාගාමී සකු르දාගාමී උතුමන් බහුලෝ බිහිවෙන යුගයක්. පස්වෙනි වසර 10 ඇතුලේ ඒ කියන්නේ 4000ත් 5000ත් අතර වසර 10 ඇතුලේ සෝවහන් ඵලලාභී උතුමන් බහුලෝ බිහිවෙන යුගයක්. හැබැයි පින්වත්නි ඔය ඕනෑම කාලයක මහරහතන් වහන්සේලා බිහිවිය හැකි. ඕනෑම යුගයක මහරහතන් වහන්සේලා බිහිවිය හැකි. බහුල වනාගාමී උතුමන් බිහිවෙන යුගයක් කියලයි දේශනා කළේ. පින්වත්නි මේ යුගයේ ධර්ම අවබෝධය කරගන්න ඔබට හොඳට අවස්ථාව තියෙනවා. මේක බෑ කියලා හිතන්න එපා. පින්වත්නි අපි මේ අවස්ථාව මගේ අරගත්තොත් මේ ශාසනය අපෙත් උදව්වෙන් මෙහෙම වේගෙන් විනාශයට ගියොත් පින්වත්නි ශාසනය විනාශ කරන්න ඔබ උදව් කරන්නේ නැහැ කියලා අපි දන්නවා. හැබැයි ශාසනය කවුරු හරි විනාශ කරනකොට හිතාමතා කවුරු හරි ධර්මය විකෘති කරනකොට ඔබ ඒ විකෘතිය හරි කියලා පිළිගන්නවා නම් ඔබ ඒ කරන විප්‍රකාර හරි කියලා පිළිගන්නවා නම් ඒ විනය විරෝධී වැඩ හරි කියලා ඔබ පිළිගන්නවා නම් ඔබ ඒ පැත්තේ හිට ගන්නවා නම් ඔබ ඒ ශාසන විනාශයට උදව් කළා වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඒ විනාශය දැක දැක මුනිවත රකින්නවා නම් ඔබ ඒ ශාසන විනාශයට උදව් කළා වෙනවා. නරක මිනිස්සුන්ගේ නරක ක්‍රියා හින්දාම නෙමෙයි ලෝකෙ විනාශයට යන්නේ. හොඳ මිනිස්සුන්ගේ නිහඬකම හින්දා. ශාසන විරෝධී ක්‍රියාවලට එරෙහි වෙන්න. බලධාරීන් ඒකට කටයුතු කරන්න. විනය විරෝධී දෙයක් සිද්ධ වෙනකොට ඊට එරෙහි වෙන්න. බුදුරජාණන් වහන්සේ විනය විරෝධී දේ, ශාසන විරෝධී දේ දැකලා මුනිවත රැක්කේ නෑ. උන්වහන්සේ පරිභව කළා උන්ට. ඒ නිසා ඔබ මුනිවත රකින්න අවශ්‍ය නෑ. ඔබ මේ ධර්මයේ රැකගත යුත්තේ. ඔබ මේ ශාසනය තවත් සහස්‍රයක් දෙකක් රැකගත යුත්තේ. ඔබට නිවන් දකින්න. ඔබේ නූපන් දරුවන්ට නිවන් දකින්න. අවස්ථාවක් ඉතුරු කරගන්න. ගෞතම තථාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය මේ ලෝකෙන් අන්තර්දාන වෙලා ගියාට පස්සේ බෝසත් පින්වත්නි ආයෙත් අනාදිමත් කාලයකට බුද්ධ ශාසනයක් නැහැ. ඒ කාලය තුල මිනිස්සු මොන තරම් පව් කරගනේද? ධර්මයේ දන්නේ නැති නිසා, බණ ඇහෙන්නේ නැති නිසා, දැනටත් ධර්මයෙන් ඈත නිසා මිනිස්සු මොන තරම් පව් කරනවද? මෙච්චර පන්සල් තියෙන, මෙච්චර බණ කියන රටේ හරියට ධර්මයේ කනට වැටිච්ච නැති නිසා මිනිස්සු මොනතරම් පව් කරනවද කියලා ඔබ දැකලා ඇති. හිතන්න, බුද්ධ කියලා නාමයක්වත් ඇහෙන්නේ නැති, බණ පදයක් ඇහෙන්නේ නැති, කසාවතක් පේන්න නැති, පන්සලක් දකින්න නැති, ගන්ටා නාදයක් ඇහෙන්නේ නැති වසර දහස් ගණන්, මිලියන ගණන් ගෙවෙනකොට මිනිස්සු මොනතරම් පව් කරයිද? ඒ පව්කාර මිනිස්සු අතර ඉපදුනොත් අපි සංසාරය තුල මොනතරම් අනාරක්ෂිත වෙයිද? අපි ගැනම හිතලා මේ ශාසනය රැක ගන්න ඕනේ නැද්ද? අපි ගැනම හිතලා මේ ශාසනය තුල මීට වඩා ධෛර්යයකින්, මීට වඩා ශක්තියකින් ධර්මයේ හොයාගෙන යන්න ඕනේ නැද්ද? බෝසත් පින්වත්නි, අනාගත බුදුවරු ගැන අනාවැකි කියනකොට මීට පෙර පහළ වෙච්ච බුදුවරු මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දක්වා මතු බුදුවන බුදුවරු ගැන අනාවැකි කියලා තේනවා. ධර්මයේ කියවද්දි මට හමු වෙලා නැහැ. මෙතේ බුදුන්ගෙන් එහාට තවත් බුදුරජාණන් වහන්සේ නමක ගැන අනාවැකියක්. ඉස්සරහට එන කාලෙ එච්චර හොඳ නැහැ. පින්වත්නි, ඊටාම භයානක යුගයක් උදා වෙමින් පවතිනවා.
කොරෝනා වසංගතයට මිනිස්සු මොනතරම් බය වුණාද? පුංචි වෛරසයක්, බැක්ටීරියාවකින් 50න් එකක් තරම් කුඩා වෛරසයක් මුළු ලෝකෙම මොනතරම් උඩු යටි කුරු කළාද? ඔබ හිතන්න, ඔය පුංචි වෛරසයක් ඔයිට වඩා මහා විනාශ ඉස්සරහට මේ ලෝකෙ සිද්ධ වෙන්න පුළුවන්. ධර්මයේ නැති තැනක හිරු පායන්නේ නැති ලෝකයක් වගේ අඳුරු වෙලා යනවා. ඒ අඳුරේ අතරමං වෙන්න එපා. එළිය තියෙන වෙලාවේ පාර හොයාගන්න. උදේ හවස බණ අහන බණ කියන රටක ඔබ ඉන්නේ. ජාතික ගුවන් විදුලිය මොනතරම් දුෂ්කර කාලයක වුණත් වගකීමත් නොහැර උදේ හවස ඔබට ධර්මයේ සමීප කළා. පහුගිය කාලෙත් අදත් හෙටත්. පින්වත්නි, මේක මහ වාසනාවක්. හැම බණක්ම ආසාවෙන් අහන්න. ඔබ අහන්නේ ගුවන් විදුලියෙන් වෙන්න පුළුවන්. හැබැයි ඔබ අහන්නේ බුදු බණ දැස පියාගෙන වාඩි වෙන්න බුදු සිරිපා මුල කියලා හිතාගෙන බණ අහන්න. ඉස්සරහට එන්නේ හොඳ කාලයක් නෙවෙයි. එකම රැකවරණේ ධර්මය. දරුවොත් එක්ක ධර්මයට යොමු වෙන්න. පින්වත්නි, ඔබ මෙවර දරුවන්ව ධර්මයට යොමු නොකොලොත් ඔබ ඊළඟ වර උපදින්නේ ධර්මයෙන් තොර පරපුරක දරුවන් වෙලා. ඒ නිසා මේ ධර්මය ආයෝජනය කරන්න ඔබ වෙනුවෙන්. ධර්මයේ තුල යෙදෙන්න ඔබේ නිවීම වෙනුවෙන්. වෙනදට වඩා උවමනාවෙන් ධර්මයට ශක්තිමත්ව එකතු වෙන්න, අවතීර්ණ වෙන්න බුදුහාමුදුරුව අපිට දේශනා කළේ. මහා ශක්තිවන්ත හස්ති රාජයෙකු බට දඬු වලින් හදපු පැලක් සුණු විසුණු කරනවා වගේ ඔබ මේ භවය සුණු විසුණු කරන්න කියලා. ඒ හයිය අරගෙන අද ධර්ම දේශනාව නිමා කරමු. ඔබට තෙරුවන සරණයි. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්සේ අද ධර්ම දේශනාවේ දායකත්ව පිළිබඳව සිහිපත් කරන්නට. පොල්ගහවෙල පුවක්වත්ත වෙනුර නිවසේ පදිංචිව සිට වසර 3කට පෙර ජූනි මාස 10 වෙනි දින පරලෝසපත් වූ විශ්‍රාමික පාඨශාලාචාර්ය W.A.K. මේබල් වන්‍යාරච්චි ආදරණීය මෑණියන්ට සහ වසර 25කට පෙර පරලෝසපත් වූ විශ්‍රාමික විදුහල්පති R.M. පොඩි අප්පුහාමි ආදරණීය පියාණන්ටත් වරිග පරම්පරාවේ මේගේ සුළු ඥාතීන්ටත් නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට සුජීවත්ව සිටින සිළුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ සී රාජපක්ෂ ඇතුළු දූදරු පිරිස. මීට වසර 20කට පෙර පරලෝසපත් J.H. සුබසිංහ පියාණන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම සඳහාත් අද දිනට 94 වන ජන්මදිනයේ යෙදෙන K.M. සුබසිංහ මෑණියන්ට නිරෝගී සුවය පැතීමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහා මීට වසර 3කට පෙර පරලෝසපත් අනෝමා පතිරණ සොහොයුරියට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමට දුලානි දුවට නිර්මල පුතාට එම පවුල්වල සිළුම් දෙනාට වාසනාවන්ත ඉදිරි කාලයක් සඳහා සෙත් ප්‍රාර්ථනා කිරීමේ බලාපොරොත්තුවෙන් දායකත්වයේ දරන්නේ කොලියාපිටිය බෝගහ හන්දිය පදිංචි විනීතා සුබසිංහ දේනේ සහ ගැමුණු සමරවික්‍රම පුතුණුවන්. W.A. පීටර් සිල්වා ස්වාමිපුරුෂයා දියණිය රංජනී ස්වර්ණලතා සුනිල් සහ නිහාල් විජේසිරි යන බෑණවරුන්ටත් සිසිත් සංජය මුණුබුරාටත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු පරම්පරාගත සිළුම මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට තම දූදරු මුණුබුරු මිනිබිරියන්ට නිදුක් නිරෝගී සුවය පැතීමට දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සිත ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරන්නේ ගෝනවිල මාකඳුර කන්දෙටිය පාර පදිංචි W.A. මිල්ටාවතේ මහත්මිය. 2020 ජූනි 5 වන දිනට 85 වන වියට පැමිණි කෝට්ටේ සුනන්දා සිල් මාතාවට සෙත් පැතීමට සිළුම දායක දායිකාවන්ට සෙත් පැතීමට ඇහැලියගොඩ පදිංචිව සිට අකාලයේ මියගිය গুপ্ত වෛද්‍ය සුදුවෙද මහත්මයාට පින් අනුමෝදන් කිරීමට කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සිළුම් දෙනාට සෙත් ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා පානදුර ඩයස් පෙදෙස අංක 13න් 3 නිවසේ බී බන්දුවතී ප්‍රනාන්දු මහත්මිය. 2017 ජූනි 10 වන දින පරලෝසපත් ආදරණීය පියාණන් වන ආනන්ද හනරසිංහ මහත්මයාට පින් අනුමෝදන් කිරීමට ආදරණීය ආච්චි TMP පෙරේරා සීයා JM පෙරේරා සහ පුංචි අම්මා චිත්‍රා පෙරේරා යන අයට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරන්නේ නුගේගොඩ ඇඹුල්දෙනිය 373න් 31A නිවසේ ශමිරා හනරසිංහ මහත්මිය. ධර්මානුශාසනාව පවත්වූ දේශකයන්න් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද කිරීමට
දෙපාර්ශ්වයේම දෙමව්පියන්ට ස්වාමිපුරුෂය ඇතුළු මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට, දූදරු මුණුබුරන් ඇතුළු සියලුම ඥාතීන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට, විදේශගතව සිටින මිනිබිරේ ඇතුළු පවුලේ සැමට මෙරටට පැමිණීමට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීමට, ජනාධිපතිතුමා ඇතුළු රටවැසියන්ට නිරෝගී සුවය සහ ආශිර්වාදයේ ප්‍රාර්ථනාවෙන් දායකත්වයේ දරනවා. කුරුණෑගල උහුමිය ගලබඩගම පදිංචි ඒ.එම්. ටිකිරි අම්මා මාතාව. වසර 12කට පෙර මියගිය කේ.ඒ. පලිහවඩන මෑණියන්ගේ ස්වාමිපුරුෂයා වන කේ.ආර්. ගුණරත්නානායට පින් අනුමෝදන් කිරීමට, නමින් මිය පරලෝකීය සියලුම දෙනාට පින් අනුමෝදන් කිරීමට, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය වැලමිටියාවේ කුසල ධම්ම ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පැතීමට, ගෞරවනීය දේශකයන්න් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට, සකල ලෝකවාසීන් සිළු දිනාටම නිර්වාණ අවබෝධයේ පිණිස දායකත්වයේ දරන්නේ රඹුක්කන පත්තම්පිටිය උඩුගම ග්‍රාමයේ පදිංචි කේ.ඒ. පලිහවඩන සහ ඩී.එම්. බිසෝමැණිකේ දූදරු පිරිස ඇතුළු පවුලේ සිළු දෙනා. ජූනි මාස 5 වන දිනට උපන්දිනයේ සැමරූ හොරණ පර්ත් පැරඩයිස් හේ පදිංචි අනුලා වෙත්තම් පෙරුම ආරච්චි මහත්මියට සහ එස්.ඒ. කුමාරසේන ස්වාමිපුරුෂයාට එවැගේ මෙම දීනීට සෙත් පැතීමට, පෝරුවදණ්ඩ පදිංචිව සිට මියගිය හපුතන්තිරගේ ඇල්පිනෝනා මෑණියන්ට, W.A. සේනාරත්න පියාණන්ට, W.A. සෝමලතා සහෝදරියට, රූපසිරි සේනාරත්න, රංජිත් සේනාරත්න සහෝදරයන්ට සහ සූරිය ආරච්චිගේ කුමාරසේනගේ හොරණ ලබුගම පදිංචිව සිට පරලෝසපත් මව්පියන් හා සහෝදර සහෝදරයන්ට, නුවර වලල මදාරා නිවසේ පදිංචිව සිට පරලෝසපත් ආර්.එම්. අබේරත්න මහතා සහ එතුමාගේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීමට දායකත්වයේ දරනවා. ජූනි 5 වන දින උපන්දිනයේ සැමරූ හොරණ පර්ත් පැරඩයිස් හේ පදිංචි අනුලා වෙත්තම් පෙරුම ආරච්චි මහත්මිය. දැන් පුණ්‍ය අනුමෝදනාව සඳහා ගෞරවනීය දේශකයන්න් වහන්සේට ආරාධනය. ධර්ම ශ්‍රවණයෙන් අපි ලැබූ පින් ලෝකයත් ශාසනයත් ආරක්ෂා කරන සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අද දින දායකත්වයේ දරන ලද පින්වතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටත්, රටදෑ වෙනුවෙන් දිවි පුදන ලද රණවිරුවන්ටත්, ඔබ අප නමින් මියගිය සියලු දෙනාටත් මේ පින් ලැබේවා. පින් අනුමෝදන් වන සියලු දෙනා මෙපින් බෙලෙන් නිවන් සුව අත්කරගනිත්වායි අපි ප්‍රාර්ථනා කරමු. ධර්මදේශනාවේ දායකත්වයේ දරන ලද සැමටත්, මෙම ධර්මදේශනාව ඔබ වෙත ගෙනා ජාතික ගුවන් විදුලියේ කාර්ය මණ්ඩලයටත්, රටවාසී ලෝවාසී හැමටත් අනන්ත තෙරුවන් ගුණ බලයෙන් සියලු යහපත උදා වේවා, නිරෝගී සුව වේවා, දිගාසිරි සම්පත් වේවා, උතුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කරමු. සාදු 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 සාදු. අද එම ධර්මානුශාසනාව පැවැත්වුවේ දෙව්ලපිටිය බරවාවිල ශ්‍රී අභිනවාරාමාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන්ද්‍රයන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට එම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් හෝ කැසට් පටියක් ලබා ගන්නට පුළුවන්. කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබ ධර්මදේශනාවක දායකත්වයේ ලබා ගන්නේ නම් කතා කරන්න 0112 69 71 40 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.